නොමේ ලැබුණා වසරේ තාම මුල් දින කීපේ ගෙවීගෙන යන්නේ. අපේ ජීවිතය කොහොමද මේ ධර්මයත් එක්ක අපි අලුතෙන් සකස් කරගන්න. පරණ වැරදි පරණ අකුසල් ජීවිතේ පසුතැවෙන දේවල් අයියෝ මෙහෙම වුණා නම් හරි මට වැරදුනා මං ඒක නොකර ඉන්න තිබුණේ. ඔය වගේ ජීවිතය ආපස්සට බලලා පසුතැවෙන දේවල් අපි කාගේ ජීවිතවල ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ යම් මොහොතක ඉඳන් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං අද ඉඳන් වෙනස් වෙනවා. මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් මං ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. ඒ අලුත් ආරම්භය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හරියට වලාකුලින් මිදෙන පුන් සඳක් වගේ. දුම් මීදුම් වලාකුළු වලින් වැහිලා තියෙනකොට ඒ සඳ බැබලෙන්නේ නැහැ. හැබැයි වලාකුළු වලින් දුමෙන් මීදුමෙන් වැහිච්ච සඳ ඒවෙන් විවෘත වුණාට පස්සේ විවර වුණාට පස්සේ ඒ සඳ බැබලෙන්න පටන් ගන්න. අන්න ඒ වගේ තමයි ඔබේ ජීවිතයත් ඔබට පුළුවන් අලුතෙන් පටන් ගන්න. අද ඉඳන් මං හැදෙනවා. අන්න අද ඉඳන් ඔබේ ජීවිතය බැබලෙන්න පටන් ගන්න. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අම්බලන්ගොඩ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු චමිතා මෙන්ඩිස් මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ පසුගිය ජනවාරි 2 වන දින අවුරුදු 76ක් ආයු වළඳා අභාව ප්‍රාප්ත වූ අම්බලන්ගොඩ බෝගහවත්ත ඇල්පිටිය පාරේ නොම්බර 2/481 නිවසේ විසූ සෝමා මෙන්ඩිස් උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීමයි. අද දීක්ෂකයාණන් වහන්සේ හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ අම්බලන්ගොඩ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු චමිතා මෙන්ඩිස් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නේ ජනවාරි 2 වනි දින අවුරුදු 76ක් ආයු වළඳා අභාව ප්‍රාප්ත වූ අම්බලන්ගොඩ බෝගහවත්ත ඇල්පිටිය පාරේ නොම්බර 2/481 නිවසේ විසූ සෝමා මෙන්ඩිස් උපාසක මෑණියන් සිහිපත් කරලා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මේ ධර්මදානමේ පින්කමේ ප්‍රධාන අරමුණ. පිංගතුනි, අද අපි ඔබේ ජීවිතයට ඉතාම වැදගත් කොහොමද අපි අපේ ජීවිතය අලුතෙන් ආරම්භ කරන්නේ. අපි දන්නවා මේ ලැබුණා වසරේ තාම මුල් දින කීපේ ගෙවීගෙන යන්නේ. අපේ ජීවිතය කොහොමද මේ ධර්මයත් එක්ක අපි අලුතෙන් සකස් කරගන්නේ. පරණ වැරදි පරණ අකුසල් ජීවිතේ පසුතැවෙන දේවල් අයියෝ මෙහෙම වුණා නම් හරි මට වැරදුනා මං ඒක නොකර ඉන්න තිබුණේ. ඔය වගේ ජීවිතය ආපස්සට බලලා පසුතැවෙන දේවල් අපි කාගේ ජීවිතවල ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ යම් මොහොතක ඉඳන් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං අද ඉඳන් වෙනස් වෙනවා. මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් මං ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. ඒ අලුත් ආරම්භය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හරියට වලාකුලින් මිදෙන පුන් සඳක් වගේ. දුම් මීදුම් වලාකුළු වලින් වැහිලා තියෙනකොට ඒ සඳ බැබලෙන්නේ නැහැ.
හැබැයි වලාකුළුවලින් දුමෙන් මීදුමෙන් වැහිච්ච සඳ ඒවැන් විවෘත වනාට පස්සේ විවර වනාට පස්සේ ඒ සඳ බැබලෙන්ට පටන්ගන්න. අන්නේ වගේ තමයි ඔබේ ජීවිතයත් ඔබට පුළුවන් අලුතෙන් පටන්ගන්න අද ඉදම් මං හැදෙනවා. අන්න අද ඉදං ඔබේ ජීවිතය බැබලෙන්න්න පටන්ගන්න. අර අඳුරු වලාකුළු ඒ අන්දකාරයේ ඔබේ ජීවිතෙන් ඉවත් වෙලා යන. අන්නේ පිණිස ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. පිංහතුනී මේ ධර්මමාර්ගය වඩාගෙන යන ශ්‍රාවකයට අවශ්‍යම බලධර්ම පහක් තියෙනවා. ඒ තමයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ ඔබ තුළ ඔබ ආපස්සට බලන්න. අද දවසේ නම් අපි හිතම පරණ ඔක්කෝම අමතක කරලා අද ඉදම්මන් ධර්ම මාර්ගය වඩනවා කියල බධිෂ්ඨාන කරගන්න. දැන් අද ඉදං ඔබ ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට ජීවිතයේ සැලසුම් කරන්න. තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට දවසින් දවස ධර්මය පුරුදු කරන්න පටන්ගන්න. බුදුන් වදින්න පටන්ගන්න පුංචි තැනයිද. අප ඉදම ගෙදර බුදුන් අදින්නේ නෑ. සාමාන්‍ය බොහෝ ගෙවල් ගත්තොත් එහෙම බුදුන් අදින ගයක් හොයා ගන්න තියෙන කලාතුරකි. සමහර වෙලාවට සමහරු ඉන්නවා අර අපි මේක කරා කියන්න ඕනෑවට ඉක්මනින් ගිහිල්ල ඔන්න පහන පත්තු කරනවා. එක කාට ළමයකුට කියනවා මේ ඔය මල්ටිකක් කඩාගෙනන්න පහන පත්තු කරන්න ඕනේ. පහන පත්තු කරා මල්ටික තිබ්බ බේෙන් වැන්ද බේෙන් ගියා කියලා එච්චරයි. ඒ අරන්න බුදුගුණ සිහි කරලා අඩුගානේ කරණීමිත්ත සූත්‍රයේ රතන සූත්‍රයේ දවසේ විනාඩි 10ක් 15ක් තුනුරුවන් ගුණ සිහි කරලා පිරිත් ටිකක් කියලා බුදුන් වදින පුරුද්දක් අද කලාතුරකින් ගෙවල් වල ඉතුරු වෙලා තියෙන. අද බොහෝ වෙලාවට ඔබ බලන්න ජීවිත කාලකන්නි වෙන අවාසනාවන්ත විදිහට ජීවිත ගෙවිලා යන ප්‍රධානම හෝනියම රූපවාහිනී. මේ ටීවී එක තමයි ගෙවල් වල තියෙන හෝනියම වෙලා තියෙන. සාමාන්‍යයෙන් හවස ඉඳගත්තට පස්සේ සාමාන්‍ය ලංකාවේ බොහෝ ගංවල සාමාන්‍ය ජීවිත ගත්තොත් හවස 5-6 වෙනකොට එතන වාඩි වුණාට පස්සේ ඒ යන ටෙලිනාට්‍ය ටික රෑ එකින් එකට ටෙලිනාට්‍ය ටික එකක් මාරු කරනවා ඊළඟ එක බලනවා. ඒක ඉවරනකොට තව එකක් පටන් ගන්න. පැය ගණන් මෙතනම කාලකන්ණි වෙනවා. සමහරු කෑම කන්නෙත් එතන. කෑවට පස්සේ නැගිටලා ගිහිල්ලා අත හොදන්න පිඟාන හොදන්නවත් වෙලාවක් නැහැ. ඇයි ඊළඟ කොටස බලන්න ඕන. අර ඉඳුල් ටික අතේ වේලිලා එක්ක ඇඟිලි ටික ලෙව කකා. එතනට වෙලා ඉන්නවා. ඊළඟට සමහරු මහා රෑ තිස්සේ පටන් ගන්නවා දේශපාලන වැඩසටහන් සාකච්ඡා. එහෙන් බැනගන්නවා මෙහෙන් බැනගන්නවා. එයාගේ වැරදි මෙයා කියනවා, එයා මෙයාට හොරා කියනවා, මෙයා යාට හොරා කියනවා. ඒ දෙගොල්ලෝ රූපවාහිනිය ඉදිරියේ බැනගෙන රණ්ඩු වෙලා බොහෝම හොඳට වැඩසටහන ඉවර වෙලා අතට අත දීලා බොහොම සතුටෙන් ඒ අය යනවා. ඒ අයට වෙනම ජීවිතයක් තියෙන්නේ. හැබැයි මේවා බලාගෙන ඉන්න මිනිස්සු ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් මුන් මෙහෙමයි මුන් හොරු එහෙට බනිනවා මෙහෙට පයින්නවා වෛරය ද්වේෂය බලවත් කරගෙන රාත්‍රී නින්දට යන. ඔබ හිතන්න හිතක් ද්වේෂයෙන් බලවත් වෙලා කේන්තියෙන් වෛරයෙන් ද්වේෂයෙන් නින්දට ගියාට පස්සේ ඒ නින්ද සැප නින්දක් නෙමේ. සමහර වෙලාවට ඒ නින්දෙම මැරෙන්නත් පුළුවන්. අපි හිතම මොනවහරි හේතුවකින් නින්දෙන් පපු යමාරුවක් හැදිලා මොකක් හරි හේතුවකින් නින්දෙන් මැරුණ. හැබැයි නිදාගත්තේ හිතේ සැනසීමකින් බුදුන් ඇඳලා ධර්මයක් සිහි කරගෙන පිනක් සිහි කරගෙන මෛත්‍රී සහගත හිතකින් නින්දට ගිහිල්ලා නෙමෙයි. ඒ නිසා මරණින් මත්තේ දුගතියට වැටෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩි එවැනි ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් නින්දට ගිය කෙනෙකුට. අන්න ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවල මේ වැරදිච්ච තැන් අඩුපාඩු මොනවද ඇත්තටම අපිට වැරදුනේ ආපස්සට බලලා ජීවිතයේ මේ වැරදි අඩුපාඩු සකස් කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඔබ බොහෝ වෙලාවට රූපවාහිනී නරඹන්න. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අයට ජීවිතේ බුදුහාමුදුරුවෝ පංචශීලයේ පෙන්වුවා. දැන් අපි මේ ගිහි අය ඉලක්ක කරලා මේ දේශනාව විශේෂයෙන් මොකද බණ අහන අය ගත්තොත් බොහෝ ගිහි ශ්‍රාවකයෝ. එතකොට ඔබේ ජීවිතයේ තුල ඔබේ ගිහි ජීවිතයේ තුල කාමයන් පරිහරණය කරනවා.
හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා ආදීනව දස්සාවිනු. ඒ පංචකාමයන් පරිහරණය කළ යුත්තේ ආදීනව දකිමේ. ඒවැ සීමාව ඉක්මෝල යන්නේ නෑ. දැන් ගිහි ශ්‍රාවකයකුට නටන්න එපා කියලා නෑ. සින්දු කියන්න පුළුවන්. හොඳ ගායන හැකියාවත් තියෙන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. නටන්න පුළුවන් කෙනෙකුට නටන්ඩ පුළුවන්. විනෝද වෙන්න පුළුවන්. විනෝද ගමන් යනවා සංගීත සන්දර්ශන බලන්න යනවා. චිත්‍රපටි බලන්න යන. ඒව කොහෙවත් එපා කියලනෑ ගිහි ශ්‍රාවකයකුට. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන බොහොම ලස්සන්ට ඇඳල පැළඳල රන්රිදී මුතු මැනික් පරිහරණය කරන හොඳට කාලබිල බොහොම සතුටෙන් ඉන්නවා. එදකොට ගිහි ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ ඒක එපා කියලනෑ. ඔබ ජීවිතයේ සතුටෙන් ඉන්න මේ ඉන්න මනුස්සලෝක. අපායක ඉන්න වනෙමේ. දැ සමහරු ඉන්නවා මනුස්සලෝක ඉන්නවා හැබැයි ඉන්න අපා ඉන්නවා වගේ. සල්ලි තිබුණට කන්නේ නෑ. බොහෝම එක්ක පරණ එකක් මොනවහ රත් කරගෙන කනවා. ඊය උයාගත්තේ අද රත් කරගෙන කනවයි පොඩ්ඩ ඉඹල බලනවා පිළුණු ගඳද කියලා ඕන එකක් කියලා ඔය කනවා. අපි ඉතින් කවුරුත් මැරලා යනකන ඔය ඉන්න කාලිමුණුව අයව හම්මොකද. ඒත සමහරයි ඉන්න මේ කන්න නැතිකමකට නෙමෙයි. ඒත් ලෝභකම මසුරුකම නිසා නොකා නොබි හරියට ඇඳුමක් අඳින්නේ. ලස්සනට ජීවත්වෙන්න මනුස්සලෝක පුළුවන්කම තියෙද්දී ඒවා සසර අකුසල් හැටියට එනවා. දන්දීලා දීපු දේට සසරේ ලෝභ කරලා තිබුණොත්. දීපු නිසා ලැබෙනවා හැබැයි ලැබිච්චදේ පරිහරණය කරන්න හිත නැවෙන්නේ. ලස්සන්ට ඇඳල පැළඳලා ඉන්න. හොඳට කාලබීල ජීවත්වෙන්. ගිහි ජීවිතේ බොහොම සතුටින් සැපසේ පංචකාමයන් පරිහරණය කරමින් ජීවත්වෙන්න හිත නැමෙන්නේ. කොච්චර සල්ලි තිබ්බත් එක්ක පොත්තොල දාලා සමහරු තමන්ට වැඩකුත් නෑ කොහේ හරි ඉඩං අරන්දාන. මුළු ජීවිත කාලෙම ඒ ඉඩමින් ප්‍රයෝජනයක් ගන්නත් බෑ. මැරුණට පස්සේ එක්කො ඒවා කාටහරි හොරෙක් අයිති කරගන්නවා. එක්කු රාජසන්තක වෙනවා. එක්කො බැංකු පොත්තල තියලා ඒවා හංගහංග ඒ බැංකු දානෝ මේ බැංකු දානෝ කන්නේ බොඩ්නේ නැතුව සමහරු මේ ඉතුරු කරන්න ඕන ජීවිතේ හැබැයි අනාගත ආයෝජනය පිණිස තමන්ගේ පරිහරණයට අරගෙන සමහරු කන්නේ බොන්නේ නැතුව මේ වගේ බොහෝම ජීවිත ගත කරන. මේක අර පිරිමැස්ම නෙමේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්න ගිහි ශ්‍රාවකයෙක් පංචකාමයන් පරිහරණය කරනවා. ආදීනව දස්සාවින. හැබැයි ඒක ආදීනව දකින. බලන්න ගිහි ශ්‍රාවකයකුට බුදු හාමුදුරුව එපා කියල තියෙන මොනවාද. ප්‍රාණඝාතයේ දෙන්න එපා. පුංචි සතෙක්කත් මරන්නේන ප්‍රාණඝාතයේ දෙන්නේ. තමන්ට රැකී රක්ෂා හැටියට කවරු හරි කියන හොඳ බිස්නස් එකක් තියෙනවා. හොද්දට හම්බ කරන්න පුළුව. හැබැයි යා කල්පනා කරනවා එක්කෝ සත්තු ගොයිපලක් වෙන්න පුළුව මස් පිණිස සතුන් ඇති කරන එකක් වෙන්න පුළුවන් කුකුල් පාම එකක්දාන එකක් වෙන්න පුළුව. හැබැයි ඒක තුළ එයා කල්පනාක නොන්නේ බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් හැටියට පෙන්නපු දේවල්. එයා කවදාවත් ප්‍රාණඝාතයේ තමන්ගේ දෙන්නෙත් නෑ අනුන් ලවා කරවන්නෙත් නෑ. එයා ප්‍රාණඝාතයෙන් වලකිනු. ඊළඟට හොරකං කරන්න ඕන තරම් අපි හිතමු රස්සා කරන තැන කොමිස් ගන්න පගාව ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි යා හිතනොන්නෑ මං කවදාවත් මගේ උත්සාහයෙන් දහඩිය මහන්සියෙන් මට ලැබෙන වැටුප මට ලැබෙන දීමනාව මිසක් මං කවදාවත් නොදුන් දෙයක් ගන්නේ නෑ හොරකං කරන්නේ. සාධාරණව ධාර්මිෂ්ටව තමන්ට තියෙන්න්න ඕන තමන්ගේ ධනය ගැන සතුටක් මං මේ හම්බ කරගත්තේ මගේ දහඩිය මහන්සේ මගේ උගත්කමේ මගේ කැපවීමේ මං අනුන්ට ගිනිගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමේ මේවා සාධාරණ මුදල් සාධාරණ සල්ලි අන්න තමන් උපයාගත්ත ධනය ගැන තමන්ට තියෙන්න ඕනෑ සතුටක් තමන්ගේ ධනය ගැන ඒ නිසා කවදාවත් හොරකං කරන්න නොදුන් දෙයක් ගන්න කිසිම විදිහකට පෙළඹෙන්නේ ධර්මය හැසිරෙන ගිහි ශ්‍රාවකය. ඊළඟට විවාහ වුණාට පස්සේ තමන්ට බිරිඳක්කින්න බිරිඳට ස්වාමියෙක්කින්න. ඒ අය විවාහ ජීවිතය තුළ බොහොම සතුටින් පංචකාමයන් පරිහරණය කරගෙන ජීවත්වෙනවා කාමභෝගී ජීවිත ගත කරනවා. ඒ අයට දරුව ලැබෙනවා දරුවන්ගේ අනාගතය ගැන හිතනවා. ඒක තමයි ගිහි ජීවිතේ. හැබැයි
තමන් කොයිම විදිහකටවත් තමන්ගේ බිරිඳ ඉක්මවා ස්වාමි අනාචාරී දෙන්න. බිරිඳ තමන්ගේ ස්වාමිය ඉක්මවා වෙනස් ස්වාමිවරු පස්සේ අනාචාරය යන්නේ නෑ. අන්න ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරාට සීමාව දැනගෙන ඒ සීමාව තුළ නොමගයන් නැතුව කාමයන් පරිහරණය කර. ඊළඟට බොරුව වචනයෙන් කරන්න පුළුවන් අකුසල් බොරු කේලම් පරුස වචන හිස් වචන මේ වචනය කියන්නේ සමහර කර්ම තියෙන අපිට හිතන්න බෑ. කෙනෙක් ඔය නිකං කියලා දැම්ම අනේ ඔය කියවුණා මන් දන්නේ මොනවා කීවද කියලා. ඔන්න හොම සමහරු ඉන්නවා තමන් කියනදේ තමන් දන්නෙත් නෑ. නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහණෙන මේක තියෙන බහුභානී කියල දේශනාව. නිතර කතාවේ ඇලී වාසය කරනය. ඔබ දන්න සමහරයින්න හැම වෙලායම මොනවාහරි කියෝනවා කතාවම. නිතර කතාව ඇලී වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා බොරු කියවෙනවා. කේලං කියවෙනවා. පරුස වචන කියවෙනවා. හිස් වචන කියවෙන. එතකොට නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බොරු කියවෙනවා. කේලම් පරුස වචන හිස් වචන. ඒ නිසා තමන් කතා කරනදේ මන්දන්නේ මට මොනුව කියවුණාද කියලා නෙමෙයි. ඔබ සිහියෙන් කතා කරන හැම වචනයක්ම හොඳ සිහියෙන් සතියෙක් සිහිය පිහිටවාගෙන වචන කත. මොකද සමහර වචන තියෙනවා ඒ වචන ආපහු අදින්න බෑනේ. ඒ වචන පිට වුණාට පස්සේ මිනිස්සු නොමර මරන්න පුළුව. පිහියෙන් අනිනවගේ වචන කතා කරන්න පුළුව. සමහරු ජීවිත කාලෙ මේවා සීකර කර විඳෝනු. ගම් අවුලවන්න පුළුවන්. පවුල් විනාස කරන්න පුළුවන්. රටරටවල් අවුලවන්න පුළුවන්. විශාල අරබුද යුද්ධ ජාතිවාදී ප්‍රශ්න ආගම්වාදී ප්‍රශ්න දැ බලන්නේ ආගමික පූජකයෙක් හෝ නායකයෙක් හෝ කවුරු හරි. ඒ කරන වැරදි ප්‍රකාශයක් තමන්ගේ අනුගාමික පිරිස නොමග යවලා රටක විශාල අරබුදයක් කෝලහලයක් ආගමික අවුලක් ඇති කරන්න පුළුවන් ගිනිතියන්න පුළුවන් සමාජයක් රටක්. එනම් වචනය කියන එක ලේසි පහසු දෙයක් නෙමේ. පිංහතුනි ආනන්තරය අකුසල් වෙනවා වචනේ. දැන් සංගවේද කරන්න වචනේ. කල්පයක් නිරේ දුක්විඳින ආනන්තරය අකුසලයක්. ඒ නිසා ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයක් කොයිම විදිහකටවත් බොරුවක්. ඊළඟට කේලම් පරුස් වචන හිස මේ සියල්ලෙන් වැරකිලා වචනය සංවර කරගන්න. ඊළඟට මත් පෑන් මඩ්‍රව්ය. මේට මත් පැන මත් වතුර මඩ්‍රව්ය නොයෙක් දේව සමහරලාට ඒක බෙහෙතකට ගන්න දෙයක් වෙන්න පුළුවන්. මෙතන වැද චේතනාව දැන් අපි හිතමු සමහරලාට අවශ්‍යදයක්. ඒ අවශ්‍යදයක් යම් මාත්‍රාවක් දෙන මේක හැන්දෙන් එකක් ගන්න. ඒ අවශ්‍යදයක්. හැබැයි කෙනෙක් හිතනවා මේක බෝතලේම බිවොත් ටිකක් මත් වෙනවා වෙරි වෙනවා. ඒ වගේ සමහර බෙහෙත් අපි දන්නවා රටේ තහනංකරපු අවස්ථා තියෙනවා. එතකොට ඒක ශරීරයට විසයි හැබැයි මත්වෙනවා. නමුත් මත්වීම පිණිසාර බෙහෙත් අධිමාත්‍රාවෙන් ගන්න. ඊළඟට සමහල්ලාට පෙත්තක් වෙන්න පුළ මේ වෛද්‍යවරු නියම කරලා දෙනවා. එක්ක මානසික රෝගයකට ශරීරය තියෙන ආබාධයකට ඇඟ වෙවුලන ගතියකට මොකක් හරි ගන්න බෙහෙතක්. මේක එක්ක පෙතිභාගයක් ගන්න හවසට පෙතිභාගයක් ගන්න දවසට එකකට වඩා ගන්න එපා අන්න වෛද්‍යවරු ඒක බෙහෙතක්. එතකොට ඒ බෙහෙත බිව්වා කියලා ඒක අකුසලයක් නෙමේ. හැබැයි කෙනෙක් හිතනවා මේ බෙහෙත් අහුරක් බොනෝ. බෙහෙත් පෙති 10ක් 15ක් බොනෝ. ඒ බොන්නේ මොකටද මත්වීම පිණිස. අන්නේ නිසා තමන්ගේ චේතනාවෙන් මත්වීම පිණිස යම් මත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් මත් වතුරක් වෙන්න පුළුවන් මත් කුඩු වර්ගයක් වෙන්න පුළුවන් මොනවා හරි කොළ වර්ගයක් වෙන්න පුළුවන් මත්වීම පිණිස. ඒ මත්වීමේ ආදීනවත් බුදුහාඳුරෝ පෙන්නනවා මජ්ජ පමා කියන්නේ මත්වීමත් සමග ප්‍රමාදය ඇතිවෙන. දැම් බලන්න ඔබ හොඳට බලන්න එතනත් එක්ක දැන් බුදුරජාණන් වහන්සේ පංචසීලය ගැන පෙන්නනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම හොරකමෙන් වැළකීම වැරදිකාම සේවනයෙන් වැළකීම බොරුවෙන් වැළකීම අවසානයට මේ මත්වීමයි ඒක විපාකයක් පෙන්වන ප්‍රමාදයට පත්වෙන. ඒ තුළ අර පංච දුෂ්චරිතයටම හිත නැඹුරුවෙන්.
දැන් ඔබ බලන්න මිනිස්සු අකුසල් කරන්න ප්‍රාණක මිනි මරන්න සැලසුම් කරා කියලා හිතන් ඕක සිහියෙන් කරන්න බෑ. සමහරු මිනි මරන්න සැලසුම් කරලා වැඩේට යන්න කලින් බීල මත්වෙලා වෙරිවෙලා තමයි ඒ ගමන යන්නේ. මොකද සිහියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ අකුසල්. ඒ මොහොතට මනස විකෘති වෙලා තියෙන. ඊළඟට කෙනෙක් මත් වුණාට පස්සේ හොරකමට පෙළඹෙනවා. සල්ලාලකමට සමහර වෙලාවට ඔබ සමාජය ආපස්සට හිතලා බලන්න. තමන්ගේ තාත්තට මත් වුණාට පස්සේ දුවව සිහිකල්පනාවන අනේ මේ මගේ දරුවනේද. තමන් මත්වෙලා මද්‍රව්‍ය නිසා මිනිස්සු මොන තරං වැරදි විකෘති දේවල්වලට පෙළඹෙනවාද. ඒ නිසා මත්වීම තුළ ප්‍රමාදයක්ත් එක්ක සියල්ලු දුෂ්චරිතවලට මනස සිහියෙන් තියෙන අසිහියට වැටුනට පස්සේ ඕනම දුෂ්චරිතයකට පත්වෙන. ලැජ්ජා බය කියන මේ ලෝක පාලන ධර්මයක් මනුස්සයන්ගේ මනසින් ඉවත් වෙලා යන. ඒ නිසා ගිහි ශ්‍රාවකයකට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ පංචසීලේ දිවිහිමියෙන් ඒකයි ඒකට කියන්නේ නිත්‍ය සීලය කියල. නිත්‍ය සීලේ හැඩියට පංචසීලය ආරක්ෂා කරන. හැබැයි පංචසීලේ රකිනකොට ගිහි ශ්‍රාවකයකුට සින්දු කියන්න නටන්න චිත්‍රපටියක් බලන්න යනවනං ඒවට ඊළඟට විනෝද ගමන් යනවා නෑදෑගෙවල්ලොල යනවා උත්සවවලට යනවා බොහොම ලස්සනට ඇඳල පැළඳල රන්රිදී මුතු මැණික් පරිහරණය කරනවා. ඒ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ තමන්ගේ බුදුරජාණන් වහන්සේවකොත් හම්බ කරන්න එහෙම කොහෙවත් නෑ. අපිට පේනවා සමාජය තුළ වැරදි මත කොච්චර තියෙනවද. හම්බ කරනකොට තන්හාාව ඔය වගේ කතා ඔබෝන තරං හලා ඇති. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවා ඔය ඕනෑවට වැඩිය ඕන්නේ. එහෙම ඒ ධර්මය තියෙන මත නෙමෙයි. ඒ මිනිස්සු ඔළුවෙන් හදාගත්ත දේවල්. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවනං. හම්බ කරන්න නැතුව ඉන්න මිනිහට තන්හාාව අඩු වෙනවද. ඒක තන්හාාව ප්‍රහණය කරන ක්‍රමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ කෝටි ප්‍රකෝටිපතියෝ හිටිය. අනාත පිණ්ඩික සිටුතුමා කෝටිපතිය. 54 කෝටියක් වියදං කළ ජේතවනාරාමය හදල සඟ සතු කළ පූජ කරේ තමන් කෝටිපතියෙක් නිසා ධනය තිබ්බ නිසා. ඊළඟට බිම්බිසාර රජ්ජුරු රජකංකර සෝවාන් වෙලා තැන් සෝවාන් වනාට පස මේ එකක්ත් ඇඩක් නෑ මේ මාලිගව ඔක්කොම අනිත්‍යය මේ සතරමහා ධාතු ගිහිල්ල ගහක් යට වාඩි උන්නේ. අර රාජකයේ සලු පිළි විසික්කල අද ඉදම් මම මේ පරිහරණය කරන්න මට සුදු සලුවත් දෙන්න බිම බලාගෙන නික එහෙම රඟ පැහැන්වලට ගියනෑ. තමන් ධාර්මිෂ්ටව රටපාලනය කර මික අවබෝධයෙන් යන ගමන. ඊළඟට ඔබ හිතන්න විසාකාව පුංචි වයසි සෝවාන් වෙච්ච කෙනෙ. විවාහ වුණා. විවාහ වෙලා දරුව 20 දෙනෙක් අම්ම කෙනෙක් කියන. දරුව 20ක් හැදුව කියපුහම විසාකාව හැබැයි කාලි දීර්ඝායුෂ තිබුණ. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණ. වයසට ගියත් තරුම පෙනුම තිබුණ කියන කාය ශක්තිය. ඒ නිසා දරුව 20 දෙනෙක් හැදුව. අද වෙනකොට අම්මලට කාය ශක්තිය නෑ. තමාට එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ශරීර වැහැරිලා ලෙඩ රෝග ගොඩා. ඊට පස්සේ කොන්දරී දෙනවා. ඇගේ නොඒක් ලෙඩ රෝග. ඒ අද අපි කණබොන ආහාර මේ සියල්ලත් එක්ක මිනිස්සුන්ගේ කාය ශක්තිය පිරිහිලා ආවිෂ පිරිහිලා තිය. එදකොට පිංහතුනේ විසාකාව ගැන ඔබ හිතන්න විසාකාව සෝවාන් වෙච්ච විසාකාව විවාහවුනේ තෙරුවන් සරණ ගිය කෙනෙක් එක්ක නෙමේ. හැබැයි විසාකාවගේ තාත්තා තමන්ගේ ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන කාලේ තමන්ගේ මිත්‍රයෙකුට පොරොන්දුවක් වෙලා තිබුණ මේ යාලුව දෙන්න. ඒ දෙන්න ඉගෙන ගන්න කාලෙ පොරොන්දුවක් වෙලා තිබුණ අපි දෙන්නගේ මිත්‍රත්වය දිගට පවත්වන්න නම්. අපි විවාහ වුණාට පස්සේ සමහලාට මට දුවෙක් ලැබෙන්න්න පුළුවන් ඔයාට පුතෙක් ලැබෙන්න්න පුළුව. අපි ඒ විදිහට දරුව ලැබුණට පස්සේ ඒ අය අතර විවාහයක් සිද්ධ කරෝ. එතකොට අපේ මේ මිත්‍රත්වය ඥාති සම්බන්ධයක් හැටියට කාලයක් පවතිනවා කියලා විසාකාවගේ පියතුමා තවත් තමන්ගේ මිත්‍රයෙකුට පොරොන්දුවක් වෙලා තිබුණ. මිගාර කියන සිටුවරයට. එතකොට මේ දෙන්න දැන් විසාකාව පස්සේ කාලෙ බණහල බුදු හාන්දුරුවන්ගේ ධර්මය හලා සුවාන් පලට පත් වන දැන් විසාකාව ඇතුළ විසාකාවගේ පවුලෙ ඔක්කෝම ධර්මී සරණ ගිය
බුදුන් සරණ ගිය බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ධර්මාවබෝධය ලබපුයි. හැබැයි විසාකාව තරුණ වයසට එනකොට අන්න අර මිත්‍රයාගෙන් එයත් විවාහ වෙලා දැන් මිගාර සිටුවරයටත් පුතෙක්කින බොහොම දනවත් සිටුවරේ. මිගාර සිටු පුත්‍රයට විසාකාව විවාහ කරන්න අර ආරාධනාව ඒ කාලි වෙච්ච පොරොන්දුව පණවිඩියාව. ආවට පස්සේ දැන් ලොකුම ප්‍රශ්නයක් වුණා මිගාර සිටු පවුලය අය නිගන්ටනාත පුත්ත අදහගෙන හිටපු පිරිසක්. ඔබ දන්නවා ඒ කාලි බුදු හාන්දුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නිගන්ටනාත පුත්ත සංජයේ බෙල්ලට්ටි පුත්ත අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල මේ වගේ ශාස්තෘවරු කියලා පිරිසක් හිටිය. තව වෙන වෙනම දෙසැටක් මිත්‍යා දෘෂ්ටි තිබුණ කියන 62ක් එකක් දෙකක් නෙමෙයි. මේක හරි මේකයි හරි අපේ මතයයි හරි කියලා 62ක් දෘෂ්ටි තිබුණ කියනවා. එතකොට ඒ වගේ එක මිත්‍යා දෘෂ්ටි මතවාද දරාගත්ත විශාල පිරිසක් ඒවා කරපින්නාගෙන ඉන්න ලෝකික තමයි බුදු කෙනෙක් එදා පහළ වුණ. එතකොට විසාකාවට ඇති වුණු ප්‍රශ්නය තමයි අපි තෙරුවන් සරණ ගියයි. අපි ධර්මය පිහිටපුයි. හිතන්න පිංගතුනි සෝවාන් වුණාට පස්සේ. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ. ධර්මය ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලෙන් යුක්තයි. එතකොට මේ විදිහට ධර්මයේ පිහිටපු සෝවාන් වෙච්ච ශ්‍රාවිකාවක් ගිහි කාලෙ විවාහ යෝජනාවක් එනවා නිගණ්ඨනාථ පුත්ත අන්‍ය ආගමික පිරිසක් අදහාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පවුලකි. දැන් වෙන කෙනෙක් නම් හයු ඔය මිත්‍යා දෘෂ්ටික අපි විවාහ වෙනවද කියලා එතනින් මත හරිනවා. හැබැයි අර වෙච්ච පොරොන්දුවත් එක්ක විසාකාව තමන්ගේ පියතුමා එක්ක එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහේ. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සිහිපත් කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසාකාවගේ පියතුමා කියන අපේ දුවට මේ වගේ විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ මගේ මිත්‍රයෙක් වෙච්ච මිගාර සිටු පවුලෙන් හැබැයි ඒ අය තෙරුවන් සරණ ගිය අය නෙවෙයි. ඒ කාලේ වෙච්ච පොරොන්දුවක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් උපදෙසක් ඉල්ලනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා විසාකාව කියන්නේ කාව විවාහ වුණත් කොයි පවුලට සම්බන්ධ වුණත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක්. සෝවාන් වුණා කියන්නේ බුදුහාඳුර ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ධර්මය ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් කරන්න බෑ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා විසාකාවගේ විවාහයත් එක්ක මිගාර පවුලම තෙරුවන් සරණ යනවා. ඒ පවුලටම විශාල පිරිසකට යහපත සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව කියනවා සිටුතුමනි යම් පොරොන්දුවක් එදා වුණානම් ඒ පරිදිම ඒ කටයුතු සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ ඉච්චරයි කියන්න. විසාකාවගේ විවාහි සිද්ධ වෙනවා මිගාර සිටු පුත්‍රයා එක්ක. ඒ විවාහෙන් පස්සේ බොහෝ කරුණු තියෙනවා විසාකාවගේ ජීවිතේ. එතකොට විසාකාවට පුළුවන් වුණා ඒ විසාකාවගේ මුළු පවුලම ධර්මයේ පිහිටෝලා තෙරුවන් සරණයවට අවසාන අර මිගාර සිටු පවුලෙම මිගාර මාතා කියන නම තමයි. මේ පවුලටම අම්ම කියලා විසාකාව හැදින්නවා. මොකද ඒ සියලු දෙනාට ධර්මයේ ලාභය ලැබුණ විසාකාව නිසා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. විසාකාව විවාහ වෙන දවසේ තමයි විසාකාවගේ පියතුමා කල්පනා කරා දුවට හොඳ දෑවැද්දක් හැටියට වටිනාම දෙයක් කාටවත් නැති මහා ධනවත් පවුලක් නිසා වටිනාම දෙයක් දෙන්න ඕනේ. තමන්ගේ රත්තරන් මුතු මැණික් සියල්ල යොදවලා රන්කරුවන් ලවා වටිනා ආභරණයක් සකස් කරා මේල පළඳනා. එතකොට මේ පළඳනාව කියන්නේ බෙල්ලේ දාන චේන් එකක් වගේ එකක් නෙමෙයි. අතේ දාන වලල්ලක් හරි එහෙම දෙයක් නෙමෙයි. ඉන වටහා සම්පූර්ණයෙන්ම පළඳින රත්තරන් වලින් මැණික් කොබ්බලා ඉන වටහා පළඳින ආභරණය. එතකොට මේ මේල පළඳනාව එක පළඳින්නත් ලොකු කාය ශක්තියක් තියෙන්න ඕනේ. එවැනි බර දෙයක් ඉන වටා දරා ගන්න. එතකොට
මෙන්න මේ මේල පළඳනාව කෝටි ඒ කාලේ මුදලින් 9 කෝටියක් වටිනවා කියනවා. මේල පළඳනා. විසාකාවට ඉඩ කඩන් ඊළඟට හරකබාන ඒ කාලෙ දීලා තියෙන අද යානවාහන වගේ ඒ කාලෙ දීලා තියෙන්නේ කිරි එල දෙන්නු කිරි ගවයන්. එතකොට මේ වගේ බොහෝ විස්තර තියෙනවා දේශනාවල. විසාකාව දැන් අපි ගම විසාකාවේ ධර්මානුකූලව ජීවිතය ගත කරගෙන දරුවෝ හදාගෙන ඉන්න අතරේ විසාකාවගේ පුරුද්දක් තියෙනවා නිතර බණ අහන්නේ. මොකද අග්‍රදායිකාවනේ බුද්ධ ශාසනය. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකාව වුණා විසාකා මහෝපාසිකාව. විසාකාව බණ අහන්න එනකොට විසාකාවගේ සේවිකාවක් හිටියා. ඒ සේවිකාවට අර මොන පළඳනා පැළඳගෙන හිටියත් බණහන්න එනකොට සමහරලාවට ඒව ඉවත් කරලා ඒව පැළඳගෙන එන්නේ. බොහොම චාම් සරල ඇඳුමකින් බණහන්න එනවා. දවසක් විසාකාවට තිබුණා උත්සවයකට සහභාගිවෙන. ඉතින් එදා ලස්සනට ඇඳලා පැළඳලා තියෙන ආභරණ සියල්ල පැළඳලා බොහොම ලස්සනට විසාකාව උත්සවයට සම්බන්ධ වුණා. මේ උත්සවයට ගිහිල්ලා කටයුතු අවසන් කරලා ආපහු එනකොට දැන් වෙලාව ගිහිල්ලා ටිකක් පරක්කුයි මගදී සේවිකාවට කිව සේවිකාවනි දැන් ඉර අවරට යාගෙන එන්නේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ දහම් දෙසන වෙලාව. අපිට නිවසට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන මේ ආභරණ ගලවල ආපහු බණහන්න එනකොට ඒ බණේ භාගයක් ඉවර වෙලා අපිට දේශනාව සම්පූර්ණයෙන් අහගන්න බැරි වෙයි. අපි මෙහෙම මෙයන් බණහන්. දැන් බලන්න විසාකාව ජේතවනයේට ආවේ දැන් අර උත්සවයට ගිය ඇඳුම් බොහොම ලස්සනට වටිනා සලුපිලි පාට වටිනා ඇඳුම් අර මේල පළඳනා රත්තරම් මේ ඔක්කොම පුරෝගෙනාවේ. එනකොට මහා මෙහි බෑ ඕව බෑ කියලා පැන්ඩුවනේ. විසාකාව එහෙම ආවා. ඇවිල්ලා ධම්සභා මණ්ඩපයට ඇතුල් වෙන තැන දැන් බොහෝ පිරිසක් වාඩි වෙලා බුදුහාමුදුරන්ගෙන් බණහන සූදානම් වෙනවා. සේවිකාවට කිව්වා මේ පළඳනාව ගලවලා පැත්තකින් තියලා කිව්වා සේවිකාව මේක බලාගන්න. ඔබ එළියේ බණ ඇහෙන තැනක ඉඳගෙන බණහන්. එතකොට අර වටිනා මේල පළඳනාව ගලවලා විසාකාව ධම්සභා මණ්ඩපේ ගිහින් වාඩි වෙලා බණ ඇහුවා. මුළු දේශනාව අවසන් වෙනකම් පුදුම සද්ධාවකින් ධර්මයෙන් විමස යෝනිසෝ මනසිකාරී යෙදෙමින් බණ ඇහුවා. එහෙම බණහලා අවසන් වෙලා අර සේවිකාවත් බොහොම සතුටින් එදා දේශනාව ඇහුවා. පිරිස ධම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා බුදුහාඳුරන්ට වන්දනා කළ පිටත් වුණා. විසාකාවත් සෙනගත් එක්ක ගියා සේවිකාවත් ගියා. අර මේල පළඳනාව අමතක වුණා. දැන් ඔබ හිතන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවිකාව කොයි තරම් කෝටි ගණන් වටිනා පළඳනා පැළඳගෙන හිටියත් ඒ අතහරින්න ඕන වෙලාවට අතහරින හැටි. ඊළඟට ඒ බණහනකට ඔබ හිතන්න ඒ මනසේ ස්වභාවය ඔබ හොඳට අත්දකින්න උත්සාහ කරන්න. සාමාන්‍ය කෙනෙක් නම් බණහන්න ඔහොම බණහන්න යන්නෙත් නෑ. බැරි වෙලාවත් ගියත් ඔය ආභරණි ගලවල කාටවත් සේවිකාවකට බාර දීලා යන්නෙත් නෑ. අපි ඉදමු එහෙම හරි ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුවා කියලා බණ නෙමෙයිනේ හිතට එන්නේ. මගේ අර ආභරණි තියෙනවත් දන්නේ. මොකෙක් හරි ඕක උස්සයිද දන්නෙත් නෑ. අද ආභරණ ඕන්නෑ සෙරෙප්පු දෙක ගැන හිතන්. සමහර පන්සලට ගියත් දෙවියම් බුදුන් කොච්චර විශ්වාසය බණහන්න ගියත් එක්කො සෙරෙප්පු දෙක හංගලා ගිය ගමන් කරන්න සෙරෙප්පු දෙක හංගන්න තැන් හොයන්න. ඒ බණ යන අතරෙත් මතක් නොමොකෙක් හරි සෙරෙප්පු දෙක මාරු කරලා තියෙත් දන්න කවරු හරි උත්සලා තියෙත් දන්නෙත් හිත දුවන්නේ වට. විසාකාවේ මොනුවත්නය අර ධර්මීම සිහි කරලා ඒ ධර්මයත් එක්ක හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයට ධර්මීම සිහිකර කර ධර්ම මනසිකාරයෙන්ම ගියා. ගිහිල රාත්‍රී නින්දටත් ගියා. අරාභරණ ගැන ගානක් අත්නෑ මතකයක්කුත්නෑ. ඇයි ධර්මය දැන් එදා දවසම හිතේ තියෙන අහපු බණ ඒ ධර්මයම සිහිකර කර ධර්ම මනසිකාරයෙන් නින්දටත් ගියා. උදේ පාන්දර අවදි වුණා. අවදි වෙලා එදා මතක් වුණා අර මේල පළඳනාවකෝ සේවිකාවගෙන් ඇහුව සේවිකාව ඊයේ රාත්‍රී ඊ හවස ධම්සභා මණ්ඩපේදී ඔබට දීපු අර පළඳනාව මගේ මේල පළඳනාව ඔබ ගත්තද? අනේ සිටු කුමාරී මට අමතක වුණයි කියව. මන් දැම්ම යන්නම් කිව. හා ඔහොම ඉන්න කියලා අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා ඔබ කලබල වෙන්න එපා. ඔබ ගිහිල්ලා බලන්න ඒ පළඳනාව ඒ තිබ්බ තැන තියෙනවද කියලා බලන්න එච්චරයි.
එතන නැත්නං ඒ කාන්තෙන් ආනන්ද හාමුදුරු පරිස්සමට අරගෙන තියල ඇති. ඔබ ආපහු පොඩ්ඩක් හොයල බලන්න මොකද වනේ කියලා ආනන්ද හාමුදුරුව හරි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ පළඳනාව අරගෙන තිබ්බා නං ඒ අහපව් ඉල්ලන්න එපා විස්තරේ හොයාගෙන ආපහුවෙන්. දැන් බලන්න සේවිකාව ගියා කිහිම් බලල විස්තර හොයාගන්නකොට අනි ආනන්ද හාමුදුරු අරන්තියල. ආනන්ද හාමුදුරු දන්න මේ පළඳනාව වෙන කාගෙවත් මේ විසාකාවට අයිති මේල පළඳනාවමේ. විසාකාව ආවහම දෙන්නම් කියලා මේක පරිස්සමට අරන්තිය. සේවිකාව විස්තරේ හොයාගෙන ඇවිල්ල කිව්වා සිටු කුමාරිය විසාකාවනි ඔබේ පළඳනාව ආනන්දයන් වහන්සේ අරගෙන තියලා පරිස්සමට. ඒ වෙලාවෙ සාදු කාර්දුන්න පුද්දුම සතුටක් ඇති වුණා. මගේ පළඳනාව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ සිහිනුවනින් අග්‍ර ආනන්දයන් වහන්සේ ආනන්ද හාමුදුරු අතින් අල්ලලා එක යම් තැනක අරගෙන තිබුණනං දැන් ඒක මට පළඳින්නෑ මංආයි. ඒක දැන් සංඝයාටයි අයිති. බුද්ධ ශාසනය උදෙසාම මං ඒකෙන් යම් පූජනී ආරාමයක් කරවනවා කියලා සාදු කාර්දුන්න. දැන් බලන්න විසාකාව කොච්චර බුද්ධිමද්ද කියලා එක පැත්තකි. දැන් ආනන්ද හාමුදුරුවක පරිස්සමට අරන්තිබ්බේ. විසාකාව හිතුවෙන ආමේක ආනන්ද හාමුදුරු ගත්තන දැන් එක ආනන්ද හාමුදුරන්ට මං පූජ කරනවා කියලා හිතුවද. ඇය ආනන්ද හාමුදුරු මේව පලඳින්නද නෑ. ඒ නිසා විසාකාව බුද්ධිමත්ව කල්පනා කරා මම මේකෙන් ආරාමයක් කරන එක සංඝයාට දැන් අයිති. ඒ විසාකාව හිතපු හැටික බුදු හාමුදුරුව කියල නෑ කවරුහරි මේ පරිස්සමට අරන්තිබ බන ඒක සංඝයාට අයිති කියල බුද්ධ දේශනාවක නෑ. හැබැයි විසාකාව හිතුවා ඒක සංඝයා වෙනුවෙන් මං පූජ කරනවා. හැබැයි මං ඒකෙන් ආරාමයක් කරවන. දැම් විසාකාව මේ පලඳනාව ගියාට පස විසාකාවට මේක ලැබුණ. හැබැ විසාකාව මේක ගත්තා ඒ ගත්තේ තමන් පලඳඉන්න නෙමේ දන්නවා මේක දමන් සංඝයාට දැන් හිතෙන් පූජ කරලා තියෙන. තමන් ඒ අරගෙන ඇවිල්ලා වෙන්දේසි කරන්න හැම්ම තැන අඩබෙර කරුවන් පිටත් කරත් තමන්ගේ වටිනා ආභරණය විකුණන්න. බොහෝ ධනවත් පවුල්වල ධනවත් සිටු කුමාරිකාව ඉන්න. ඒ අය ආසයි විසාකාව පැළඳගෙන හිටිය වටින ආභරණය තමම් ගන්න එක තමන්ට ලොකු වටිනාකම. ඇවිල්ල බැලුවා වටිනවා නවකෝටියකට මිල කරා. ඒක වටිනවා හැබැයි ඒක පලදින්න තරම් කාය ශක්තියක් තියෙන ශරීර ශක්තියක් තියෙන කාන්තාව අනෙක් සිටු පවුල්වල හිටියනේ. දින ගණනාවක් අඩබෙර ගැහුවා කවුරුත් නෑගන් අවසාන විසාකාව තමන්ගේ පලඳනාව තමම්ම නවකෝටියක් දීල තමන්ගේ පලඳනාව තමම් ආපහු මිලදීල ගත්ත. අරගෙන අර නවකෝටිය වෙන් කරා බුද්ධ ශාසනය වෙනුවෙන් මං ආරාමයක් හදනවා. ඒ නවකෝටියෙන්ම ඉඩමක් හොයලා ඉඩමක් ගත්තා පූර්වාරාමය හදන්න ඉඩම ගත්තේ ඒ නවකෝටියේ. ඊට පස්සේ විසාකාව තවත් කහවනු නවකෝටියක් වියදං කරලා දෙමහල් ප්‍රාසාදයක් හැදුව. කාම්බර් 1000ක උඩු මහල යටි මහල වෙන වෙනම කාම්බර ඇති භික්‍ෂූන් වහන්සේලාට විශාල ආරාම සංකීර්ණ ඇතකොට හිතර මේක පුංචි එකක් නෙමේ මේ තරම් විශාල කාම්බර ප්‍රමාණයක් ඇති විශාල ආරාම සංකීර්ණයක් හැදුව. කහවනු නවකෝටියක් වියදං කරලා. ඊළඟට තවත් කහවනු නවකෝටියක් වියදං කරා මේ ආරාමයට අවශ්‍ය සියලුම පහසුකා. ඇඳං ඊළඟට ඒවට පහසුකං වැඩඉන්න ආසන පාපිසි මේ හැම දෙයක්ම ආරාමය හැම අංගයක්ම ඊළඟට මුළු නගරේම සරසල බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වඩම්මලා පූර්වාරාමය 27 කෝටියක් වියදං කළ මේ ආරාමය සකස් කරලා බුද්ධ ශාසනය උදෙසා විසාකාව සඟ සතු කළ පූජ කර. ඒ පූජ කරපු දවසේ විසාකාවගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා මේක කාම්බර 1000කින් යුක්තාරාමය. අනි බුදුරජාණන් වහන්සේ මේ හැම ගොඩනැගිල්ලක හැම කුටියක්ම මේ සියල්ල පිළිගන්න සේක්වා බුදු හාමුදුරු උදෙසා බුද්ධ ශාසනය උදෙසා සංඝයා උදෙසා මේ ආරාමීම මං පූජා කරනවා කියලා හිතුව. විසාකාවගේ සිතුවිල්ල දකින බුදුරජාණන් වහන්සේ බුදුරුව දහසක් මවාගෙන මේ ආරාමේ ඒ දෙමහල් ප්‍රාසාදය හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ හිටිය.
විසාකාව කාම්බරෙන් කාම්බරයට යනවා යන හැම කාම්බරේම බුදු හාමුදුරු වැඩයි. ඊළඟ කුටියට ගිහිම් බලනවා ඒ කුටියත් බුදුරජාණන් වහන්සේ වැඩයින්. ඊළඟ කුටියට ගිහිම් බලනවා ඒකෙත් බුදුරජාණන් වහන්සේ වැඩයින්. මේ කාම්බර දාහිම බුද්ධාසන මවාගෙන බුදුරජාණන් වහන්සේ බුදුරුව මවාගෙන වැඩහිටියකි. එදා විසාකාවට පුද්දුම සතුටක්. තමන්ගේ දරුව මුණුබුරෝ ඥාතීන් පිරිවරාගෙන විසාකාව පෙළට පූර්වාරාමි වටේට බුදුගුණ කියකි අපි චෛත්‍යයක් වදින්නේ. අපි පිරිසක් එකට ගියාට පස්සේ පිරිසත් එක්ක බුදුගුණ කිය චෛත්‍ය වදිනවා චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරක. ඒ වගේ විසාකාව මේ පූර්වාරාමි වටේට බුදුගුණ ධර්මී ගුණ සඟගුණ බොහෝම ලස්සනට තාලේට ගීතිකා වගේ ලස්සනට ගීත කියන විදිහට තාලේට කියමුකද ගිහි කෙනෙක්නේ. විසාකාව ලස්සනට තාලෙට බුදුගුණ දහම් ගුණ සඟගුණ කවියෙන් කියා කවියෙන් මේ පූර්වාරාමි වටේ වන්දනා කරා කියන. එතකොට මේක බලාගෙන ඒ ගාථාවල් තියෙනවා විසාකා බොහොම ලස්සනට කියනවා සුදුහුණු ඒ කාලි තිබිච්ච විදිහට සුදුහුණු පිළියන් කරලා. ආරාමයක් හදලා. බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කවදාමන් පූජා කර ගනින් දෝ කියලා මගේ හිතේ පැතුමක් තිබ්බ. අද මගේ පැතුම ඉෂ්ට වුණා. ඔය විදිහට බොහෝම ලස්සනට බුදුගුණ දහම්ගුණ කියා පූර්වාරාමි වටේ වඳිනවා. මේක බලාගෙන හිටිය සමහර භික්‍ෂූන් වහන්සේලා ඉතින් උන්වහන්සේට විසාකාවගේ හිත පේන්නේ විසාකාවගේ අවබෝධය ධර්මාවබෝධි දකින්නෙත් නෑ. ඒ අය කල්පනා කරන්නේ විසාකාවට අද මොකක් වෙලාදමේ. ඉස්සර විසාකාව මෙහිම නෑනේ. බොහෝම තැම්පත් හයියෙන් වචනයක් කියන්න බොහෝම තැම්පත් විදිහට විසාකාව වචන ප්‍රකාශ කරන්නේ අද මේ මහා හඬින් මේ පිරිසක් එක්ක මේ ලස්සනට මේ කවි කිය මේ පූරාරාමි වටේ වැඳ වැඳා යන්නේ අදනන් ටිකක් ඔළුව ටිකක් අවුල් වෙලාවද්ද කියලා හිතුණා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කීප නමක් කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අද විසාකාවගේ ටිකක් ඔළුව අවුල් වෙලා වගේ. අර පූර්වාරාමි වටේට හයියෙන් මොනවද කිය වැඳ වැඳා යනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ හා මහණෙනි විසාකාව ගැන නුඹලා එහෙම හිතන්න එපා. ඔය විසාකාව කියන්නේ මහා පිං ඇති උත්තමාවියක් කියව. සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු. සසරේ දන්දීලා මහා පින්කං කරලා. මේ බුද්ධ ශාසනය අග්‍ර උපාසිකාව බවට පත්වෙන්න සසරි මහා පින්කරපු පින් ඇති කෙනෙ. මහණෙනි ඔය විසාකාවගේ අන්තිම මනුස්ස ජීවිතයයි කිව මේ ගෙවෙන්නේ. විසාකාව මේ ජීවිතේ සෝවාන් වෙච්ච කෙනෙක්. මහණෙනි විසාකාව මරණින් මත්තේ නිම්මාන රති කියන දෙව්ලෝ උපදිනවා කිව. ඒ දිවිය ලෝකයේදී සකදාගාමී ඵලය ලබනවා. ඊළඟට පරණිම්මිත වසවර්ති දිවිය ලෝක උපදිනවා. එහෙදි අනාගාමී වෙලා සුද්ධාවාස බඹල උපදිනවා. සුද්ධාවාස බ්‍රහ්මලෝක පහක් තියෙනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා. ඔය බ්‍රහ්මලෝක පහේම පිළිවලින් ඉපදිලා විසාකාව අකනිටා බඹලව එහෙදි පිරිනිවන් පානෝකිව ආයි මනුස්සලෝකට එන්නෑ කිව. කියලා බුදුරජාණන් වහන්සේ විසාකාවගේ අනාගත ගමන ගැන බුදු ඇසින් දැකලා එදා දේශනා කර. එතකොට අපිට පේනවා විසාකාවගේ මේ අතහැරීම ගැන හිතන් කොච්චර බුද්ධිමත්ව මේ ධර්මී හැසිරෙන ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. මහා වටිනා කෝටි ගණන් වටින පළඳනා පැළඳගෙන හිටිය සෝවාන් වෙච්චයි. ඒ නිසා මේ ධර්මමාර්ග හැසිරෙනකොට අවබෝධයෙන් බුද්ධිමත්ව ධර්මය හැසිරෙන දක්ෂවෙන්. මේ දේශනා සියල්ලෙම අපි තේරුම් ගන්න ඕනෑ ධර්මය හැසිරෙන ශ්‍රාවකයම් මොනවිදිහ ජීවිතයක්ද ගත කරේ. මේක දන්නේ නැත්තං වෙන්නේ සමහරු ඔන්න අද බණක් අහනෝ කොහෙරි යනවා භාවනා කරන්න කියලා. දවසක් දෙකක් භාවනා කරනවා මෙන්න දැන් අමුත්තුම ජීවිතයක්. දැන් සමහරු ගෙදර ඇවිල්ලා මාර්ගඵල් ලැබුව වගේ එක ගෙබල්වල රඟපානු. ගෙදර නිකං ඇවිදින්නේ සක්මන් මලු යනවා වගේ ගේ ඇතුළේ ඇවිදින්න. සමහරලාට අනිත් මිනිස්සුන්ගේ විහිළුවකට පත්වෙන. මේ අම්මට අද මොකක් වෙලා දම්මා අදාච්චිට මොකද මේ වෙලා තියෙන්නේ පොඩියවුම් විහිළු තහලු කරනවා. ඊට පසේ ළමයි එක් ඔන්න රණ්ඩුවෙනවා. මුම් මේ හතුරු මට ධර්ම මාර්ග වඩාගන්න දෙන්න මේ මාරයෝ ටික ඔන්න අර මිනිස්සුත් එක ගෙදර ඉන්න මිනිස්සුවෙක් ඔන්න ප්‍රශ්න ඇති කරගන්න. සමහරු මේ භාවනා කරලා දවසයි දෙකයි භාවනා පන්තියකට ගිහිල්ලා ගෙදර එන්නේ කරාම්බු දෙකත් ගලෝල
ඊට පස්සේ තිබ රත්තරම් බඩු ටික වලලු හෙම කලවල ඔක්කොම් පැත්තක තියලා දැන් බලාගත්තුවත බලාගෙන් දැන් හෙන්න ගැහුව වගේ ඉන්න. අහන මොකද වෙලා තිය වැඩක් නෑ ඔක්කොම මේ ඔක්කොම වැඩක් නෑ ඔක්කොම අනිත්‍යයි. මේ එක දවසක් බණක් කාලා. එතකොට අපිට පේනවා මේ අවබෝධයෙන් ධර්මය හැසිරෙන එකයි එක බණත් දෙකක් අහල සමහරු රඟපානකයි කොච්චර විකෘතියක්. ඒ නිසා පිංහතුනේ ගිහි ශ්‍රාවකයන් හැටියට මේ බුද්ධ ශාසනය කියන්නේ බොහොම සතුටින් අපිට තමයි ලෝකෙ වටිනාමදේ ලැබිල තියෙන්. අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද. ඒ නිසා මේ වටිනාමදී බුද්ධ ශාසනයක් අපිට ලැබුණ. වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණ. අපිට සද්ධාදී ගුණධර්ම පුරාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කරුණු පහක් වඩන් සද්ධාව හොඳට දියුණු කරගන්න. හොඳට සීල් රකින්න. දහම් දැනුම දවස ගානෙ බණහන් හොඳට බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්. තමන්ගේ ශක්ති පමණින් පින්කං කරන්න අනුට උදව්පකාර කරන්න දන් දෙන්න පින්කං කරන්න කාට හරි පිහිටවෙන්. ඒ කරන පින් නිතර සිහිකර කර සතුටුවෙන් මං මෙහෙම පින් කරා මං මෙහෙම පින් කරා. මං මේ තරම් පින්කර ගත්ත කෙනෙ කරපු පින් හිත හිතා සතුටුවෙන්. ඊළඟ ඒක තමයි ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරගන්න. ජීවිතය පුළුවන් තරම් අතහරින්. අවබෝධය ඒ අතහරිනවා කෙන එක හිතෙන් පුරුදු කරන දෙයක්. කාමයන් පරිහරණය කරත් බුදුරජාණන් වහන්සේ පෙන්වා මගේ ශ්‍රාවකයෝ. ගිහි ශ්‍රාවකයෝ පංච කාමයන් පරිහරණය කරනවා. කසී සලුපුරෝනවා රන්රිදී මුතු මැණික් පරිහරණය කරනවා විවාහවෙනවා දරුවෝ ලැබෙනවා. රජමාලිගාව හිටියත් ආදීනව දස්සාවිනවා. මේ අනිත්‍යයි. යම් දවසක මට මේ අතහරින්න වෙනවා. අවබෝධයෙන් ඒව පරිහරණය කරන. ජීවිතයේ අතා ස්භාවි තේරුම් අරගෙන සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරමින් බොහොම සතුටෙන් ජීවිතය ගත කරන්න. ධර්මය තේරෙන්න යා ලස්සනට ජීවත්වෙන්න උත්සාහ කරනවා. එයා පිළිවලකට ජීවත්වෙන්න උත්සාහ කරනවා. එයා බොහොම පිරිසිදුව පිළිවලකට ලස්සනට බොහොම සතුටින් ඉන්න උත්සාහ කරනවා. පිංහතුනේ අපි ඉන්න මනුස්සලෝක හොඳට තේරුම් ගන්න මේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැතිකම නිසා. සමහරු මනුස්සලෝක ඉන්නේ අපායක ඉන්නා වගේ. මේක සුගතියක් අපායක් නෙමේ. ඒ නිසා අමුතුවෙන් ආයි සුගතියක් ගැන හිතාගෙන දුක්විදින්න ඕනේ අපි ඉන්න සුගතියක මනුස්සලෝක කියන්නේ සුගතිය. හැබැයි ඔබ උත්සාහයෙන් දහඩිය මහන්සියෙන් කැපවීමෙන් බුදු හාමුදුර පෙන්වනවා දියුණු වෙන්නේ කොහොමද? උට්ටාන සම්පදා. උත්සාහයෙන් නැගී සිටින්. ආරක්ක සම්පදා. ඒ තමන්ගේ ධනය දුක් මහන්සේලා උපයගන්න ධනය රැකගන්න. සමජීවි කතා ආදායමට ගැලපෙන ජීවිතයක් ගොඩනගාගන්න. ඒ ජීවිතය තුළ බොහොම සතුටින්ගෙන් හම්බ කරන දෙෙන් හොඳට කාලා ඇඳල සතුටින් ජීවත්තේ. හොඳට පන්සීල් රැකගෙන. පංචසීලේ තුළ ඔබට ජීවිතය උපරිම සතුටකින්. හොඳට ලස්සනට ඇඳුම් අඳන්න හොඳට ඇඳල කරලයින්න. බොහොම සතුටෙන් ඉන්න. ජීවිතයේ ඔබේ දරු ඔබේ විවාහ ජීවිතය තුළ ඔබේ නෑදෑව ඥාති යුතුකං ඉෂ්ට කරන්න. බොහොම මෛත්‍රී සහගතව ඒ අයත් එක කටයුතු කරන්න ඉවසීම පුරුදු කරන්න. මෛත්‍රිය වඩත්. ගිහි ජීවිතයක විතරක් නෙමේ හැම ජීවිතයකටම වටිනාම දේ තමයි. මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා. සතර බ්‍රහ්ම විහරණ කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න එපා. ඉරිසියා කල ඔබට ලැබෙන දෙයක් නෑ. ඔබේ හිතේ ඔබට අකුසල පිරෙනවා විතරයි. ඒ නිසා කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින්ම සතුටු වෙන හිතක් ඇති කෙනෙක් බවට පත්තේ. කොච්චර දෙයක්ද. අනේ හොඳයි කියලා හදවතින් සතුටුවෙන්. කෙනෙක්ගේ දුකකදී පුළුවන් උපරීමෙන් උදව්පකාර කරන්න. ඒක විශාල පින. හැම වෙලාම හැම කෙනෙක් ගැනම හිතන්න අනේ මේ අය නිදුක්වේවා. නිරෝගි වේවා සුවපත්තේවා. ඒ විදිහට මෛත්‍රී සහගතව තමන්ගේ ජීවිතයේ ධර්මානුකුලෝ ධර්මය තුළ ගොඩනගන්න. ඔබට කාලයක් යනකොට තේරෙයි මේ ධර්මයත් එක්ක ධර්මානුකූලව ගොඩනැගෙන ජීවිතයේ මොන තරන් සතුටින් ජීවිතය ගොඩනගාගන්න පුළුවන්. අවබෝධයෙන් ගොඩනැගෙන ජීවිතයක් ධර්මය තුළ කොච්චර සතුටින් ගොඩනගන්න පුළුවන්ද කියලා. අන්නේ නිසා පිංහතුනි මේ ලැබූ නවවසර නවවසර කීවට මේ අපි විවහාර කරන වර්ෂය. ඒ විවහාර වර්ෂය ඒක ක්‍රිස්තු වර්ෂය වේවා
අපි අද භාවිතා කරන්න මේ විවහාර වර්ෂය තියෙනි සාපි සාමාන්‍යෙන් අලුත් වර්ෂයක් ආරම්භ වෙලා තාම මුල් දින කීපේ ගෙවීගෙන යන්නේ. තින් මේ ලැබුණාව වසර තුළ ඔබේ ජීවිතේ ආපස්සට පසු තැවෙන දේවල් ඔස්සේ හිත දුකට පත්වවී පසු තැවි තැවි අයෝ මෙහෙම වුණා මෙහෙම වුණා මට මෙහෙම කරානං හරි එහෙම හිත පසු තැවි තැවීන්න එපා. ඒ සියල් හිතෙන් අමතක අසූචි ගොඩක් වහලදානවා වගේ. පරණ දේවල් සම්පූර්ණයෙන් හිතෙන් අමතක කරලා මකලදාන. අලුතෙන් ඉපදුනා කියලා හිතා. ජීවිතය අලුතෙන් පටන්ගන්න. එහෙම පටන් අරගෙන සද්ධාව හොඳට දියුණු කරගන්න. හොඳට සිල් රකින්න. හොඳ දහම් දැනුමක් ඇති කරගන්න. ත්‍යාග සම්පත්ති අතහැරීම ජීවිතය පුරුදු කරන්න. ප්‍රඥාව භාවනාවකයදෙන් හොඳට නුවනින්ගේ ප්‍රඥාව වැඩෙන ක්‍රමේ නිතර බණහලා අහන ධර්මය ඔස්සේ හිත යෝනිසෝ මනසිකාරයකේ දෙනවනම් ප්‍රඥාව වැඩෙනවා. එකයි ප්‍රඥාව ලබන ක්‍රමේ. ආලවක බුදු හාමුදුරන්ගෙන් අහනවා කතන්සු ලබතේ පඥ්ඥා ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තිය. සද්ධාවෙන් නිවන කරායන ධර්මය අහන්. සුස්සූසා ලබතේ පඥ්ඥා අපමත්වෝ විචක්කනු. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව නුවනින් විමසන්න. අප්‍රමාදීව විචක්ෂණය නුවනින් විමසන්. ඒ කියන්නේ හොඳට බණහලා ඒ ධර්මයට අනුකූලව යෝනිසෝ මනසිකාරය දෙන්න තමන්ගේ ජීවිතය තුළින් ආපස්සට විමස බලන්. අන්න එතකොට ඔබට ප්‍රඥාව දියුණු කරගන්න පුළුව. ඉතිගෙන සාධ ගොඩාක් ඔබ භාග්‍යවන්තයි අද ගොඩාක් අපිට බණහන්න තියෙනවා. අද කොච්චර ධර්ම දේශනා අපිට ගුවන් විදිලිවල රූපවාහිනිවල කොච්චර බණහිනොත් ධර්මය මැහෙන නාලිකා තියෙනවා. බණ පොත් කැසට් CD ධර්මය හොයන කෙනෙකුට මීට අවුරුදු 30-40කට පෙර අපේ ආච්චිල සියල්ලට මිය පරලවගේ අම්මල තාත්තලට මේ තරම් බණහන්න වාසනාවක ඒ කාලි තිබුන්නේ. අද මේ තාක්ෂණය මේ මාධ්‍ය හැම දෙයක් මේ එක්ක ධර්මය අහන කෙනෙකුට ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නිතර බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්න ධර්මයට අනුකූලව ජීවත්තෙන්. එහෙමනං ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ ලැබූ මනුස්ස ජීවිතය දින සති මා සවුරුදු ගෙවී මරණය කරාලංවෙන්. අපි දන්නෙත් නෑ කවදක් කොත්තන කොයි මොහොතේ කාට ඉස්සරවේද කවුරු ඉස්සරවේද මොන විදිහට අපේ ජීවිතය අවසන් වේද අපි කවුරුත් දන්න. හැබැයි අපි දවසින් දවස මොහොතින් මොහොත යන්නේ මරණය කර අප්‍රමාදීවෙන්. අප්‍රමාදීව ඔබේ ජීවිතය තුළ සද්ධා සීල සුතතියාග ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. සාධූ සාධූ සාධූ. අද මේ උතුම් ධර්මදේශනාවෙන් රැස්කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. විශේෂයෙන් අද ධර්මදේශනාවේ පින් බරදායකත් ධර්මය කටයුතු කරන්නේ අම්බලංකොඩ පදිංචි තැනට ඊශ්‍රායිලයේ සේවේ නියුතු චමිතා මෙන්ඩිස් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන මාරමුණ බවට පත්වෙන්නේ ජනවාරි දෙවනි දින අවුරුදු 76ක් ආයු අලඳා අභාව ප්‍රාප්ත වූ අම්බලංගොඩ බෝගහවත්ත ඇල්පිටිය පාරේ නොම්බර 2/481 නිවසේ විසූ සෝමා මෙන්ඩිස් උපාසක මෑණියන් සිහිපත් කරලා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මේ ධර්මදානමේ පින්කමේ ප්‍රධාන අරමුණ. ඒ වගේම මීට වසර 17කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු අංගම් පොඩි ගුණදාස මෙන්ඩි සාදරණීය පියාණන්ට වසර 2කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු රවීන්ද්‍ර මෙන්ඩි සොහොයුර ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. තිගේ නම් සඳහන් කර සියලු ඥාතීන් සාධකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත්වේවා සුවපත්වේවා වහවහා සසරදුකින් අතමිදේවා කියල සාදු කියල අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්මදේශකයණන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලොවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණ. තිහෙමන දායකත්වය ලබා දෙන අම්බලංකොඩ පදිංචි චමිතා මෙන්ඩිස් මහත්මියගේ කාය නරමුණ වෙන්න මේ සම්බුද්ධ ශාසනයම සුඛාපටිපදා කිප්පා විඤ්ඥා ඉක්මනින්ම සැපසහිත ප්‍රතිපදාවකින්
මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරදුකින් නිදහස්වීම පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියෙන උත්තම ප්‍රාර්ථනයෙන් එතුමිය මේ දායකත්වය දරන්න. තින් එහෙමනං එතුමියටත් පවුලෙසු ජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් ගයන් මහත්මා ඇතුළේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරපු සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන.